කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයු බොහෝ වේවා. ඔබ සැමට ප්‍රඥාව පහළවන පුණ්‍යවන්ත දවසක් වේවා. සදහැවතුනි, කාලයේ තාලය යම්තාක් දුරකට වෙනස් වෙලා, ජීවිතයේ රිද්මය යම්තාක් දුරකට වෙනස් වෙලා. නමුත් සෝබා දහමේ රිද්මය ඒ විදිහටම අකණ්ඩව සෝබා දහම පවත්වාගෙන යනවා. එනිසාම මේ සෝබාදම් මාතාවගේ ධර්මතාවයට අනුගතව ධර්ම මාර්ගයේද වඩවාගෙන ජීවිතය ඒ සඳහා පුරුදු කරන්නට ඔබට හැකිවන වාසනාවන්ත දවසක අදත් අපට අවසරයි ආරම්භ කරන්නට ඔබේ හිතට ප්‍රඥාව ළඟා කරලන ප්‍රඥා ගෝචර වැඩසටහන කතං සුලබතේ පඤ්ඤං සජීව වැඩසටහන. අදත් සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් අනුග්‍රහයෙන් නොයසේනම් මංචි ආයතනයේ අනුග්‍රහයෙන් ඔබ වෙත ගෙනෙන මෙකී වැඩසටහන මෙහෙයවන්නට මේ දහම් කරුණු විග්‍රහ කර දෙන්නට අප සිදු කළ ආරාධනාවෙන් මේ උතුම් බුද්ධ මන්දිරය වෙත වැඩම කරවන්නට යෙදුණු වර්තමානයේදී ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ නම් වූ මේ කොළොම් පුරවර මහානීය පින්බිමේ විහාරාධිපතීන් වහන්සේ විදිහට කටයුතු කරන බෞද්ධ නාලිකාව නම් වූ ඒ සුවිසල් ධර්ම sannivedana සේවාවෙහි වත්මන් නියමුවාණන් වහන්සේ විදිහට කටයුතු කරන ගරු සභාපති ධුරීන එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අප දොහොත් මුදුනත් හිබැඳ ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. සාදු සාදු සාදු. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ, මා පෙර පැවසූ පරිදි අපේ ජීවිතයේ රිද්මය යම්කිසි ආකාරයෙන් වෙනස් වුණත් කාර්ය බහුලත්වයෙන් මිදිලා යම්කිසි ලෙසකින් යම් ස්පාසුවක් අස්වැසිල්ලක් අපේ ජීවිතවලට ළඟා වී තිබුණත් මේ ධර්ම මාර්ගය පුරුදු පුහුණු කරන පිරිස තවමත් අල්ප මාත්‍රයක් දෝ කියලා හිතෙනවා. ඉතින් ඒ පිරිසට අපේ ධර්ම මාර්ගය ප්‍රගුණ නොකරන පිරිසත් එකතු වේවා කියන උතුම් පැතුමත් සමගින් අද අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ඔබේ හිතසුව පිණිස සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ රජ්‍ය වග්ගයේ සඳහන් පත්ත සූත්‍රය. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරද්දී මා පළමුවෙන්ම ඔබ වහන්සේගෙන් කැමති මේ සූත්‍ර දේශනාවේ හැඳින්වීම සිදු කරමින්ම අපේ වැඩසටහනට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නවා නම් අවසරයි නායක ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. අදත් අපි සාකච්ඡා කරන්නේ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් කාල වේලාවත් එක්ක. අද පත කියලා කියන සූත්‍ර දේශනාව තමයි සාකච්ඡා කරන්නේ. පත්ත කියලා කියන්නේ එතකොට පාත්‍රය කියලා කියන එකයි. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ මුලින්ම ඒ පාත්‍ර සකස් කරගෙන තිබෙන සහන් මැටි පාත්‍ර. ඒතර භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා පරිහරණය කළේ මැටි වලින් හදාගත්ත පාත්‍ර. ඉතින් පත්ත කියලා හඳුන්වන්නට හේතුව තමයි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතයට ඒ විදිහට මේ පාත්‍රය ඒ විදිහට සම්බන්ධ වෙනවා. අපි බලමු කොහොමද මේ සූත්‍ර දේශනාවට මේ පත්ත කියලා කියන නම යෙදුනේ කියලා. සූත්‍ර දේශනාවේ ආරම්භය තමයි එතකොට ඉකල්හි භාග්‍යතුන් වහන්සේ උපාදානස්කන්ධ පස පිළිබඳ දැහැමි කතායෙන් භික්ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. සමාදානයෙහි උත්සාහවත් කරන සේක. හිත හර්ෂ ගන්නවන සේක. ඒ භික්ෂූද වැඩ ඇත්තක් කොටගෙන මෙනෙහි කොටගෙන මුළු සිතින්ම එක් කොටගෙන යොමු කළ කන් ඇතිව බණ අසත් ධර්මය
ශ්‍රවණය කරනවා. මෙහෙම තමයි සහන් මුලින්ම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ සහ භික්ෂුන් වහන්සේලා ධර්ම ශ්‍රවණයට සූදානම් වුණේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ ආරම්භය පිළිබඳව ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නා. සුපුරුදු පරිදි භාග්‍යවතුන් වහන්සේ මේ තමන් වහන්සේගේ භික්ෂු මහා සංඝරත්නය අභිමුව ධර්ම දේශනාවන් සිදු කර ඉන්න අවස්ථාවේදී පවිටු මාරයා එම ස්ථානයට පැමිණිලා බුදු පියාණන් වහන්සේත් ඒ වගේම මහා සංඝරත්නයත් බියටපත් කරමින් මොන වගේ කාරණාවක්ද සිද්ධ කළේ? ප්‍රඥාව නසන්නට පවිටු මාරයා මොන විදිහටද කටයුතු කළේ කියන කාරණාව තමයි මේ සූත්‍ර දේශනාවේ අවසානයේදී අපට පැහැදිලි වෙන්නේ. නායක ස්වාමින් වහන්සේ උපාදානස්කන්ධ පහ පිළිබඳව තමයි විශේෂයෙන්ම මෙහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂු මහා සංඝරත්නයත් සමග සංවාදයේහි යෙදෙමින් කතිකා කරමින් සිටින්නේ. ඉතින් ඒ සාකච්ඡාව යෙදුනේ කොයි විදිහටද? භික්ෂු මහා සංඝරත්නය ඒ පිළිබඳව අසා සිටියේ කොහොමද කියලා අපි කැමතියි ඔබ වහන්සේගෙන් විමසන්නට. ඔව් සහන් මුලින්ම අපි බලමු මාරයා කොයි විදිහටද බුදුරජාණන් වහන්සේට සහ ස්වාමීන් වහන්සේලාට මේ විදිහට බාධා කිරීමට පැමිණියේ කියලා. එහෙමයි. එකල්හි පවිටු මරුහට මේ අදහස විය. මේ මහාන ගොයුම් උපාදානස්කන්ධ පස පිළිබඳව දෙහිමි කතායෙන් භික්ෂූන්ට කරුණු දක්වයි. සමාදන් කරවයි, තෙල ගන්වයි, තෙද ගන්වයි, සිත හර්ෂ ගන්වයි. මේ හර්ෂ ගන්නවන කියලා කියන්නේ ඒ විදිහට සතුටු කරනවා කියලා කියන එක. ඒ භික්ෂූහුද වැඩාත්තක් කොටගෙන මෙනෙහි කොටගෙන මුළු සිතින්ම සමානාගෙන යොමු කළ කන් ඇතිව බනාසත්. ඒ වගේම මේ මාර්යා කල්පනා කළා බුදුරජාණන් වහන්සේගෙත් ඒ වගේම භික්ෂු මහා සංඝරත්නයේගෙත් ප්‍රඥාව වසන්නට ඕනේ කියලා. එහෙම. එතකොට ඒ ප්‍රඥාව වසන්නට ඕනේ කියලා අදහසින් තමයි මාර්යා මේ විදිහට පැමිණියේ. මාර්යා මොන වෙස්යෙන්ද පැමිණියේ කියලා සඳහන් වෙනවා. එකල්ලි බොහෝ පාත්‍රයෝ එළියෙහි බහන ලද්දාහු වෙත්. එතකොට පාත්‍රා ටික වේලෙන තියලා තියෙනවා. එහෙමයි. වේලෙන තියලා තියෙනවා එලි මහනේ. ඒ අවස්ථාවේ එකල්හි පවිටු මාරතෙමේ ගොන් වෙසක්ගෙන මවාගෙන ඒ පාත්‍රයන් වෙත ලැබීය. එතකොට කුළු හරකෙක් වගේ ගුණෙක් වගේ අර පාත්‍ර දෙසට එනවා. එහෙමයි. එකල්ලි එක්තරා මහණෙකුට කියන්නේ භික්ෂුන් වහන්සේ නමකට තවත් භික්ෂුන් වහන්සේ නමක් මහන මේ ගුණා පාත්‍රයන් බිඳුනුයේයි මෙසේ කීය. එතකොට ස්වාමීන් වහන්සේ නමක් දැක්කා මේ ගුණා මේ විදිහට එනවා. අනිත් ස්වාමීන් වහන්සේට මතක් කරා ස්වාමීනි දැන් මේ ගුණා එන්නේ මේ පාත්‍ර දෙසට. ඉතින් බය වුණා මේ පාත්‍ර ටික බිඳලා දායි කියලා. එහෙමයි. බිඳලා දායි කියලා. ඒ විදිහට තමයි සහන් මාරයා මේ බුදුරජාණන් වහන්සේ සහ මේ භික්ෂුන් වහන්සේලා හමුවට බිය වැද්දීම සඳහා එහෙම නැත්නම් කලබල කිරීම සඳහා ප්‍රඥාව වසන්නට ඕනේ කියන අදහසින් පැමිණිලා තියෙනවා. එහෙමයි. සුපුරුදු ලීලාවෙන් මාරයාට අර හිතක් පපුවක් නැහැ කියනවනේ. ඉතින් ඒ විදිහටම මාරයා මෙච්චර ධර්ම කතාවෙහි නියැලිලා ඉඳෙද්දි ඊට බාධා කරන්න තමයි මේ හරකෙකුගේ වේශය අරගෙන මේ පාත්‍ර බිඳලා දාන්න මේ සූත්‍ර දේශනාවට අදාළව එම ස්ථානයට පැමිණෙන්නේ. නායක ස්වාමීන් වහන්සේ අර මා පෙර ඇසූ ප්‍රශ්නය විශේෂයෙන්ම බුදු පියාණන් වහන්සේ සහ භික්ෂු මහා සංඝරත්නය ඒ අවස්ථාවේදී සංවාදයේහි නියැලෙමින් ඉන්නේ උපාදානස්කන්ධ පහ පිළිබඳව. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කළේ කොයි විදිහටද? මහා සංඝරත්නය මේ පිළිබඳව ඊටාම ඕනෑකමින් සවන් දෙමින් සිටියේ කොයි විදිහටද කියලා එම අවස්ථාව අපි කැමති ඔබ වහන්සේ විග්‍රහ කර දෙනවා නම්. අවසහන් දැන් මාරයාට මේ විදිහට පැමිණීමට හේතුවක් තියෙනට ඕනනේ. අපි දැන් පෙර සූත දේශනා ගණනාවකදී අපි හේතු ටික අපි කතා කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ
ධර්මය අවබෝධ එහෙම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අය කියලා කියන කාරණය මාරයා දන්නවා. ඒ වගේම තමයි ඒ නිසාම භික්ෂුන් වහන්සේලාටත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වුණොත් එහෙම ලොකු පාඩුවක් වෙනවා මාරයාට. ඒ නිසා තමයි මාරයා මේ විදිහට කරදර කරන්නේ. ඉතින් ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේත් වික්ෂු මහා සංඝරත්නයත් කොහොමද මේ ධර්මය දේශනා කළේ සහ ශ්‍රවණය කළේ කියලා. එහෙමයි. අටුවාවේ සඳහන් වෙනවා මේ ආකාරයට මේ වචන ටික. ඉස්සෙල්ලාම සඳහන් වෙනවා පංච උපාදානස්කන්ධය පිළිබඳව දේශනා කරනකොට සාමාන්‍ය ලක්ෂණ වශයෙන් নানা ප්‍රකාර ලෙස බෙදා දක්වනවා කියලා. ඒතර සාමාන්‍ය පංචස්කන්ධයේ ස්වභාවය කියලා කියන්නේ ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොඑක් ආකාරයෙන් බෙදලා දක්වනවා ඒ වෙලාවේ. ඒ වගේම පංචස්කන්ධයේ ස්වභාව ලක්ෂණ ආදී දක්වයි. ඊළඟට සමාදපේති කියලා කියන්නේ ග්‍රහණය කරවයි. එතකොට බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය පිළිබඳව දේශනා කරනකොට භික්ෂුන් වහන්සේලාට ග්‍රහණය වන ආකාරයට තමයි දේශනා කරන්නේ. එහෙමයි. ඒ වගේම සමාදානයෙහි උත්සාහය ඇති කරවයි. ඊළඟට දැන් මේ විදිහට මේ වීරිය ඇති කරවමින් තමයි ධර්ම ශ්‍රවණය කිරීමට උත්සාහය ඇති කරවමින් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ වගේම ප්‍රතිවේද ගුණයෙන් පිරිසුදු කරවයි. අර හර්ෂ කරවයි කියලා කියන සඳහන් වුණේ. එහෙමයි. සිංහලෙන් සඳහන් වුණානේ. එතකොට ඒ කියන්නේ ප්‍රතිවේද කිරීම සඳහා. එහෙම නැත්නම් අපි දන්නවනේ විශේෂයෙන්ම ධර්මය අවබෝධ වන අවස්ථාවට කියලා කියනවා ප්‍රතිවේද කියලා. එහෙමයි. පරියාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද කියලා ශාසනයේ අවස්ථා තුනක් තියෙනවනේ. එතකොට ඉස්සලාම ඉගෙන කියා ගන්නවා පරියාප්ති වශයෙන්. ඊළඟට ප්‍රතිපatti වශයෙන් ධර්ම මාර්ගයේ ගමන් කරනවා. ඊළඟට තමයි ප්‍රතිවේද වශයෙන් ධර්මය අවබෝධ කරන්නේ. ඉතින් එහෙම අවබෝධ වීමට ඒ විදිහට අවබෝධ කර ගැනීමට පහසු ආකාරයට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඊළඟට අට්ටිකත්වා කියලා කියන්නේ අර්ථවත් කොට දේශනා කරනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වන මේ පංචස්කන්ධය පිළිබඳව අර්ථ වශයෙන් ඒ විදිහට දේශනා කරනවා. ඊළඟට මේ නම් පැමිණිය යුතු අර්ථයකයි මෙසේ සලසා ඒ දේශනාව ප්‍රයෝජනවත්වයි සිතා මානසිකත්වා සිතේ තබාගෙන ඒ විදිහට තබා ගත යුතුමයි කියලා පැහැදිලි වන ආකාරයෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඒ සියලු ක්‍රියාකාරකම් සිතින් එකටගෙන තමයි ස්වාමීන් වහන්සේලාත් ඒ විදිහට ධර්මය ශ්‍රවණය කරන්නේ. මේ ආකාරයෙන් තමයි සහන් බුදුරජාණන්සේ ධර්ම දේශනා කිරීම සහ ස්වාමීන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කිරීම සිද්ධ කළ තියෙන මේ වෙලාවේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඔය සූත්‍ර දේශනා වගේම අටුවා දේශනාවේ සඳහන් වුණු ආකාරයට කොපමණ ඌමනාවකින් සංයමයකින් සම්වරයකින් ඒ ධර්ම දේශනාවන් පැවැත්වුවාද ඒවා ශ්‍රවණය කරන්න ආර්ය මහා සංඝරත්නය ඒකරාශී වෙලා හිටියද කියලා අපිට අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඉතින් අපි මේ සූත්‍ර දේශනාවේ పూర్වෙහිදී මතක් කළා වගේ එවැනි අවස්ථාවක එවැනි පුණ්‍යවන්ත අවස්ථාවක තමයි ඒ සියල්ල කඩා ඉහිරවලා දාන්න. එහෙම නැත්නම් විනාශ කරලා දාන්න පවිටු මාරයා හරකෙකුගේ වෙස්යෙන් එම ස්ථානයට පැමිණෙන්නේ. නමුත් භික්ෂු මහා සංඝරත්නය දන්නේ නැහැ මේ පැමිණෙන්නේ පවිටු මාරයා කියලා. ඉතින් එම අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂු මහා සංඝරත්නයට මොන වගේ දෙයක්ද දේශනා කළේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ කොයි විදිහටද මේ සංවාදයේ ගොඩනැගුණේ කියලා අපි ඊළඟට විමසන්නට කැමතියි. ඔව් සහන් දැන් සාමාන්‍යයෙන්
බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පාත්‍රා පරිහරණය කිරීම පිළිබඳවත් විශේෂයෙන් දේශනා කළා තියෙනවනේ. දැන් සීකියාවල සඳහන් වෙලා තියෙනවා පාත්‍රය කොහොමද පරිහරණය කරන්න කියලා. එතකොට පාත්‍රය පරිහරණය කිරීමේදී එක කාරණයක් තමයි ඒ පාත්‍රය වේලීමට එහෙම නැත්නම් පාත්‍රය සෝදා වියලීමට තැබිය යුතු කාලය කොච්චරද කියන එක. දැන් මෙතන පාත්‍ර ගොඩාක් එකට වේලින්න තබලා තියෙනවනේ. වියලීමට තබලා තියෙනවනේ. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා කොච්චර වෙලාවක් ඒ විදිහට අවුවේ තබන්නට ඕනද වේලීමට තබන්නට ඕනද කියලා. පාත්‍රය. එදින බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පාත්‍රය එළිය තබලා තිනකොට ඒ අවුවට රත් වෙනවනේ. එහෙමයි. අවුවට රත් වෙනකොට ඒ තබ යුතු කාලය කොච්චරද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හරියට මේ පාත්‍රයේ රත් යුතු ප්‍රමාණය ඒ වෙලාවේ පාත්‍රය එළිය තබලා අවුවෙන් රත් වේගන යනකොට මැස්සෙක් ඇවිල්ලා වහනවනේ. මැස්සෙක් ඇවිල්ලා වැහුවොත් ඒ මැස්සට වහන්න මැස්සෙක් ඒ විදිහට වැසීමට බැරි අවස්ථාව වෙනකන්. ඒ කියන්නේ දැන් රත් වෙලා තියෙනවනේ. ඒ ප්‍රමාණයට රත් වුණොත් ඇති. එහෙමයි. ප්‍රමාණවත් කියලා තමයි උදේ දේශනා කළේ. එහෙමයි. ඉතින් යම් හේකින් ස්වාමීන් වහන්සේ අඩුවෙන් රත් වෙලා තිබ්බොත් පාත්‍රය හරියට වේලෙන්නේ නැහැ. වැඩි වුණොත් මැටි පාත්‍රය පුපුරන්නත් පුළුවන්. ඒ වගේම ලෝහයේ පාත්‍රයකට උනත් ඒ තියෙන ඒ තල තෙල් වල ඉන්නේ සම්පූර්ණයෙන්ම කළු කිරීම සිද්ධ කරන්නේ. එහෙමයි. ඉතින් ඒ විදිහට හානි වෙන්න පුළුවන් කියලා තමයි බුදුරජාණන් දේශනා කළේ. ඉතින් ඒ විදිහට තමයි මේ අවස්ථාවේදී ඒ විදිහට බුදුරජාණන් දේශනා කළා පාත්‍රයක් කොහොමද වේලා ගන්නෙ, පාත්‍රයක් කොහොමද පිරිසුදු කරගන්නේ සහ වේලා ගන්නෙ කියලා කියන කාරණය. ඉතින් කොහොම හරි අර මැටි පාත්‍රා ටික දෙසට මේ මාරයා එනවනේ ගුණෙක්ගේ බේසෙන්. එහෙමයි. එතකොට තමයි ඒ පාත්‍රා කියලා කියන ඒවා විශේෂ පහසුවෙන් ලැබෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේලාට. එහෙමයි. නේද? අද වගේ සුලභ නැහැනේ. එහෙමයි. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේලා කලබල වුණා මේ පාත්‍ර ටික බිඳිලායි කියලා. එහෙමයි. ඉතින් ඒ විදිහට කොහොම හරි සිතේ ඒ විදිහට හිතේ කැළඹීමක් ඇති කරන්න තමයි හිතේ බීගැන්වීමක් ඇති කිරීම තමයි මාරයා මේ විදියට උපක්‍රමශීලීව තත් කරලා තියෙන්නේ. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් අපි ඉගෙන ගත්තනේ භාග්‍යවතුන් වහන්සේ මේ විදියට ධර්මදේශනාවන් කර ඉන්න අවස්ථාවේ මාරයා එම ස්ථානයට පැමිණිලා භික්ෂු මහා සංඝරත්නයේ අර ඒකාග්‍රතාවය, මනසේ ඒකාග්‍රතාවය බිඳින්න තමයි මේ වගේ ක්‍රියාදාමයක නිරත වුණේ. එම අවස්ථාවේදී ගාථා දේශනාවන් දෙකක් ඔස්සේද බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී කරුණු පැහැදිලි කරනවා නේද? ඔව් සහන්. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා අර ස්වාමීන් වහන්සේලා කලබල වෙනවා. එහෙමයි. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මතක් කළා. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහානහට හේ ගුණෙක් නොවේද මේ පවිටු ගුණෙක් නොවේ මේ පවිටු මරුය තොපගේ පනස වසන්නට පැමිණියේයි මේ වදාළසේක. ඉබ්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් මේ විදියට දේශනාවක් සිද්ධ කළා. එහෙමයි. ඒ දේශනාව තමයි එතකොට රූපය හා වේදනාව හා සංඥාව හා විඥානය හා යම් සංස්කාර ධර්මයක් වේ නම් ඒහා මේ පස්කන්ධ මම නොවෙමි තෙල මා ගැත්තේ නොවේ යයි මෙසේ එහි නොඇලේ. උතර පළවෙනි කාරණය තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන පංචස්කන්ධය. නේද? පංචස්කන්ධය මම නොවෙමි කියලා ඒ විදිහට ගන්නවා. ඊළඟට මෙතන සඳහන් වෙන්නේ තෙල මා ගැත්තේ නොවේයි. කියන්නේ මගේ කියලා ගැනීමක් නැහැ. මගේ කියලා ගැනීමක් නැහැ. එසේ නොකළ යුතුයි කියලා තමයි බුදුරජාණන් එසේ ගන්නෙ නැහැ කියලා මාරයාට බුදුරජාණන්සේ දේශනා කළා. එහෙමයි. මාරයාට දේශනා කළා.
ඒ වගේම දෙවෙනි ගාථාවේ අදහස තමයි එතකොට මෙසේ නොයලුණු ക്ഷേම පාත්‍ර අත්බැහු ඇති සියලු බවබැඳුම් ඉක්මවා සිටි රහත් වූ කොහිදැයි සියලු තන්හි සොයන මර පිරිස්ද නොදැක්කේය. එතකොට බුදුරජාණන් දේශනා කළා ക്ഷേම පාත්‍ර අත්බැහු. මේ කියන්නේ ආත්භාවයන් ඒ විදිහට සම්පූර්ණයෙන්ම නැති කරලා. නේද? ඒ කියන්නේ ඊළඟ ආත්භාවයේ ඉපදීමක් නැහැ කියලා කියන එකනේ කියන්නේ. රහතන් වහන්සේලාගේ නැවත ඉපදීමක් නැහැ. නැවත ඉපදීමක් නැති නිසා ඒ විදිහට මාරයාට සහ මාර පිරිසට කොහොමවත් ඒ රහතන් වහන්සේලාගේ සිත් සොයා ගන්න පුළුවන් කමක් නැහැ. සිත සොයා ගැනීමට පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන්සේ දේශනා කරනකොටම මාරයා ඒ විදිහට දැනගත්තා. භාග්‍යතුන් වහන්සේ මාව අඳුරගත්තා. ඒ නිසා මට ඒ වෙලාවේ මෙතන සිටිය යුතු අවස්ථාවක් නෙවෙයි කියලා එතනින් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වුණා කියලා තමයි අවසානයේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන නිසා. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මේ විදිහට ඒ සර්වඥතා ඥාණයෙන් යුක්ත අපමහා ශාස්ත්‍රූ නායකයන්න් වහන්සේ පවිටු මාරයාගේ ඒ විදිහේ අදූරදර්ශී ක්‍රියාවන් පසෙක දාලා ධර්ම මාර්ගයේ ගමන් කරන්නට භික්ෂු මහා සංඝරත්නයට අවවාද අනුශාසනා ලබා දෙන අවස්ථාවක ඇති වුණු සංසිද්ධියක් තමයි මේ අද අප සාකච්ඡා කරන්නේ. එක පැත්තකින් බලනකොට ස්වාමීන් වහන්සේ මේ වගේ අවස්ථාවන්ද වැදගත් නේද ධර්ම මාර්ගයේ වඩවන්නට. මේ මායාගේ බාධා කිරීම එක පැත්තකින් බලනකොට ධර්ම කාරණාවක් ඉස්මතු වෙන්න හොඳ අවස්ථාවක් නේද කියලා අපි කැමති ඔබ වහන්සේගෙන් දැනගන්න. ඔව් සහන් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ගැඹුරුම තැන තමයි එතකොට විශේෂයෙන් පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේ. එහෙමයි. ඒතර මේ පටිච්චසමුප්පාද ධර්මයේ තුලින් හේතුඵල ධර්මයේ තුලින් දකින්නේ මේ ජීවිතයේ තියෙන යථා ස්වභාවය. ජීවිතයේ තියෙන යථා ස්වභාවය. ඒතර ජීවිතයක් කියලා කියන්නේ ප්‍රධාන කොටස් දෙකකට එහෙම නැත්නම් නාම රූප සිත කය කියලා කියන දෙක. ඒකට අපි ජීවිතයක් කියලා කියන්නේ ඒ දෙකට. දැන් ඇත්තට මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා අපි කියන්නේ ජීවිත හානි වෙනවා කියලා නේද? ජීවිත හානි වෙනවායි කියලා කියන්නේ ඒ විදිහට කොටස් දෙකකට බලපෑම් ඇති වෙනවා. එහෙමයි. එකක් තමයි කය, අනිත් එක තමයි සිත. එතකොට කය පීඩාවටපත් වෙනවා වගේම තමයි හිතත් පීඩාවටපත් වෙනවා. එහෙමයි. දැන් ඇත්තටම ගොඩක් වෙලාවට අපි දන්නවා මේ කාලේ මේ භයානක අවස්ථාවේදී පවා කියන්නේ ජීවිතය කියලා කියන ජීවිතය අපි ගත්තොත් එහෙම ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා මේ කාලේ වෙනකොට. ඉතින් එහෙම තත්ත්වයක් තිබියදීත් සමහර උදවිය කියන්නේ තරුණ දරුවෝ හරි සමහර උදවිය ජීවිත පිළිබඳව ගොඩාක් අවබෝධයක් නැති අය වගකීම් විරහිතව කටයුතු කරනවානේ. එහෙමයි. එතකොට එක පැත්තකින් ජීවිතය ගැන නොදන්නාකම නිසා, ජීවිතේ වටිනාකම නොදන්නාකම නිසා, මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාකම නොදන්නා නිසා නේද? ඒතර මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා කියන වග ඒ විදිහට අර කන කැස් බෑ වගේ උපමාවෙන් බුදුරජාණන් දේශනා කළානේ. එහෙමයි. ඉතින් ඒ පිළිබඳවත් අවබෝධයක් නැති අය තමයි මේ අවස්ථාවේදී පවා ඒ විදිහට බොහෝම ලාමක විදිහට කටයුතු කරන බව අපිට පේන්නේ. එහෙමයි. ඉතින් සමහරලාට තමන් තමයි ඇත්තටම පරිස්සම් විය යුතු කාරණයන් අතරින් එහෙම නැත්නම් වගකීමෙන් යුතුව කටයුතු කරන්නන් අතරින් ඉස්සෙල්ලාම තමන්. එහෙමයි. නේද? එතකොට ඒ තමන්ගේ වගකීම ගැන කල්පනා කරන්නේ නැතුව ගොඩාක් වෙලාවට අපිට දකින්නේ අනිත් අයට දොස් පවරන එක. එහෙමයි. නේද? රජයට හරි නේද? තවත් පුද්ගලයන්ට හරි පොදුවේ
ඒ විදිහට මේ සමාජයට අනිත් අයට දොස් පැවරීමක් තමයි ගොඩාක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ. එහෙමයි. ඉතින් ඒ තුලින් මේ ජීවිතයේ අවබෝධයක් නෙවෙයි ඒ විදිහට තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා තිබෙන කැමැත්ත නිසා තමන්ගේ දරුවෝ තමන්ගේ ඥාතීන් හිතවතුන් ආරක්ෂා කර ගැනීමට තියෙන කැමැත්ත නිසා ගොඩාක් වෙලාවට පේන්නේ අනිත් අයට දොස් නැගීමක්. ඒ දොස් නැගීම තුළ ඒ විදිහට හිතේ පිරිසුදු බවක් කොහෙන්ම අපිට දකින්න පුළුවන් කමක් නැහැනේ. එහෙමයි. නේද? ඇත්තටම ද්වේෂයෙන් තමයි කටයුතු කරන්නේ. ඒතකොට මේ ද්වේෂය කියලා කියන එක ඒ විදිහට තරහම කියලා නොපෙනෙන අවස්ථා තියෙනවනේ. වංචනික ධර්මයන් විදිහට. ඉතින් සමහරලාට මේ දේවල් අර ඒ විදිහට රටේ නායකයාට සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශවලට ඒ වගේම ඒ විදිහට වගකිය යුතු අයට සමහරලාට මේ වගකීම් හිතාමතාම පැහැර අරින ස්වභාවයක් කියලා සමහරලාට දොස් පැවරීමක් තමයි සිද්ධ කරන්නේ. ඒක සමහරලාට මේ උසුළු විසුළු වලින් පවා නේද? දැන් අපි ගත්තොත් එහෙම සමාජ මාධ්‍යවල දකින්න ලැබෙනවානේ මේ ඒවා මේ උසුළු විසුළු වලට ලක් කරලා. ඒ විදිහට අනිත් අයට ඒ විදිහට කොහොම කෙසේ හෝ බැනවැදීමක් තමයි මේ විදිහට සිද්ධ කරන්නේ. පහර ගැසීමක් තමයි සිද්ධ කරන්නේ. නේද? ඉතින් සමහරලාට දැන් අපි ගත්තොත් එහෙම අපේ රටේ විවිධ ජාතීන් ජීවත් වෙනවා. ඒ ජාතීන් අතරින් අපේ සිංහල ජාතිය තමයි බහුතරයක් ජීවත් වෙන්නේ. ඉතින් අපේ සමහරලාට මේ අපේ ජාතිය මෙහෙමයි කියලා අපේ අයටම ඒ විදිහට මේ පහර ගහනවා. ඒ වගේම අඩු තක්සේරුවෙන් සලකලා ඒ වගේම ඇත්තටම ඔකට කියන්නේ ಗುಣබකොකම කියලානේ. නේද? ගුණේ මකා ගන්නවා කියලානේ. ඉතින් මේ විදිහට බලනකොට අපි ගත්තොත් එහෙම පොදුවේ හැම සමාජයක්ම එහෙමයි. තමන්ගේ ජාතියට, තමන්ගේ ආගමට, තමන්ගේ සංස්කෘතියට මොනවා හරි අඩුපාඩුකම් තියදී අපේ අය ඔහොම තමයි කියලා කියන විදිහක් කියන ස්වභාවයක් හැමෝගෙම තියෙනවා. හැම ජාතියක් තුළම තියෙනවා. නේද? ඒක මේ අපි විතරක් කියන කාරණයක් නෙවෙයි. ඒකට පොදුවේ ගත්තාම එහෙමයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ආගමික ඒ වගේම සංස්කෘතික වශයෙන් අපි හැඩ ගැහිලා තියෙන විදිහ ගැන අපි ඒ විදිහට අඩුතක්සේරුවෙන් සලකන්නේ නැතුව අවතක්සේරුවට ලක් කරන්නේ නැතුව කොහොම ඒ විදිහට ඇතර මධ්‍යස්තව සිටීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. අපි කතා කරන්නේ අභිමානය කියලා එකක්. ජාතිය ගැන හරිය නේද? ඒ විදිහට අතිමානය අභිමානය කියලා අපි කියනවානේ. ඉතින් ඒ විදිහට අපිට ඒ විදිහට කල්පනා කරන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් දේශනා කොට වදාළ ධර්මයට අනුව මධ්‍යස්තව සිටීම තුළින්. ඉතින් ඇත්තට මේ ස්කන්ධ පංචකය පිළිබඳව මෙනෙහි කරන්නට කෙනෙකුගේ සිතේ ඇති වෙනවා මධ්‍යස්ත ස්වභාවයක්. ඒ මධ්‍යස්තව කටයුතු කිරීමක්. නේද? දැන් අපි ගත්තොත් එහෙම අනිත් අයගේ තියෙන අඩුපාඩුකම් වලට එහෙම නැත්නම් මුලින්ම කරන්නේ තමන්ගේ දේ කර ගැනීම සඳහා කෙසේ හෝ අනිත් අය පාවිච්චි කරනකොට තමන්ගේ අවශ්‍යතාවයට අනිත් අය පාවිච්චි කරන්නේ. නේද? පෞද්ගලික වශයෙන් හරි පොදුවේ හරි. එතකොට අනිත් අය පාවිච්චි කරන්නේ මේ මිනිස්සු පාවිච්චි කරන්නේ තමන්ගේ උවමනා එපාකම් වලට. එතකොට භෞතික වශයෙන් අපි යමක් පරිහරණය කරනවා වගේම තමයි මේ පුද්ගලයන් පරිහරණය කිරීම කරන්නේ. එතකොට එහෙම තමන්ගේ සමීපතමයන් හා ඊළඟට අසල්වාසීන් හා රටවැසියන් ලෝකවාසී මේ හැමෝම ගත්තාම තමන්ගේ අවශ්‍යතාවයට තමයි ගොඩාක් වෙලාවට තමන්ගේ උවමනා එපාකම් ඒ විදියට සපුරා ගැනීම සඳහා තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේදී විශේෂයෙන් බුදුරජාණන් දේශනා කළේ එහෙම කටයුතු කරනකොට ඒ විදිහට අන්තවාදී ලක්ෂණ මතුවෙනවා. අන්තවාදී ලක්ෂණ මතුවෙනවා. ඒ අන්තවාදී ලක්ෂණ අතරින් ප්‍රධාන ලක්ෂණ දෙකක් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට
පහදා වදාළේ. නේද? එතකොට කාමසුකල්ලිකාන යෝගය අත්තිකිලමතාන යෝගයයි හැටියට ප්‍රධාන අන්ත දෙකක් හැටියට බුදුරජාණන් දේශනා කළා. එහෙමයි. ඉතින් එහෙම ගද්දී විශේෂයෙන්ම බුදුරජාණන් දේශනා කරපු මේ දේශනාවලින් අපිට පැහැදිලි වෙනවා ඒ තමන්ගේ කටයුත්තේ අනිත් අය ලවහා එහෙම නැත්නම් භෞතික දේවල් හරි කරගන්නට යනකොට වෙන හානිය, තමන්ට වෙන හානිය නේද? අනිත් අයට වෙන හානිය ගැන තමයි බුදුරජාණන් දේශනා කළේ. ඉතින් ඒ හානිය තුලින් මෙලොව ජීවිතය ඒ විදිහට පරාජයටපත් වෙනවා විතරක් නෙවෙයි, පරලෝ වශයෙන්ුත් පරාජය වෙනවා. එහෙමයි. පරාජයටපත් වෙනවා. ඒ කියන්නේ පරලෝ වශයෙන් පරාජය වීම කොයිතරම්ද කියලා කියනවා නම් කල්ප ගාණක් ඒ විදිහට අපායේ සතර අපායේ ඒ විදිහට සතර අපායේ දුක් විඳින්නට සිද්ධ වෙන බව තමයි බුදුරජාණන් දේශනා කළේ. එහෙමයි. ඉතින් අපිට පැහැදිලි මේ අනිත් සාසුන් වහන්සේලා ඒ විදිහට අනිත් සාසුන් වහන්සේලාගේ දේශනා හා භාග්‍යතුන් වහන්සේගේ ඒ විදිහට ඉගැන්වීමත් එක්ක ගත්තාම බුද්ධ දේශනාවත් එක්ක ගත්තාම බුද්ධ දර්ශනයත් එක්ක ගත්තාම අපිට කොයිතරම් බෞද්ධයන් හැටියට සතුටු වෙන්න පුළුවන්ද? බුදුරජාණන්සේගේ දේශනාව දේවවාදයෙන් බැහැර වීම සම්බන්ධයෙන්. එහෙමයි. නේද? දේවවාදයෙන් බැහැර වීම සම්බන්ධයෙන්. ඉතින් ගොඩාක් බුදුදහමට අනතුරුව ලෝකේ පහළ වුණු සියලු ආගම් වල උගන්වන්නේ දේවවාදයක්. එහෙමයි. ඉතින් බුදුරජාණන්සේ දේශනා කළා දෙවියන් කියලා කියන්නේත් එතකොට යම්කිසි පුණ්‍ය කර්මයක්, කුසල කර්මයක්, පුණ්‍ය කර්මයක් සිද්ධ කරලා ඒ දේවත්වයට පත් වුණායි කියලා කියන කාරණය. එහෙමයි. එතකොට සියලු ආගම් වලින් උගන්වන්නේ ඒ විදිහට සදාකාලික සැනසීමක් තමයි. නමුත් අපිට පැහැදිලි වෙනවා ඒ ධර්මයන් පරිශීලනය කරනකොට අපිට පැහැදිලි වෙනවා ඒ දේවවාදී ආගම් වල උගන්වන සදාකාලික සුවය කියලා කියන්නේ මොකක්ද කියලා කියන කාරණය. නේද? බුදුරජාණන් දේශනා කොට වදාළ සදාකාලික සැනසීමත් දේවවාදී ආගම් වල උගන්වන සදාකාලික සැනසීමත් අතර තියෙන ඒ විදිහට වෙනස මොකක්ද කියන එක. එහෙමයි. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්, අප්‍රමාණ සතුටු වෙන්න පුළුවන්, නිහඬමානීව සතුටු වෙන්න පුළුවන්. බුදුරජාණන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තුලින් ඇත්තටම දේවත්වයට මේ ජීවිතය ආරෝපණය කිරීම තුළින් කොයිතරම් ඒ විදිහට ජීවිතයේ යථා ස්වභාවය වැහිලා තියෙනවද කියන කාරණය. යථා ස්වභාවය කොයිතරම් වැහිලා තියෙනවද මේ දේවත්වයට ආරෝපණය කිරීමෙන්. නේද? ඉතින් ඒ නිසා මේ සෑම සියලු දෙයක්ම තමන් සහ මේ අනිත් සියලු සත්වයන් සහ මේ භෞතික සියල්ලක්ම යම්කිසි දීවියෙක් විසින් නිර්මාණය කරන්නට ඇතිද, දීවියෙක් විසින් මවන්නට ඇතිද කියන කාරණය තමයි වෙනත් ආගම් වල ඇත්තටම උගන්වන්නේ. ඉතින් බුදුරජාණන් දේශනා කොට වදාළේ හේතුඵල ධර්මයට අනුව මේ සියල්ලක්ම තමන් විසිනුත් නෙවෙයි, අනුන් විසිනුත් නෙවෙයි, යම්කිසි හේතුඵල සමුදායක් නිසා හටගෙන හේතුඵල සමුදායක් නැතිවීම තුළින් සියල්ල නැති වෙලා යනවා කියලා කියන කාරණය. ඉතින් එහෙම දේශනාවක් තමයි සහන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ දේශනා කළා තියෙන්නේ. ඒතකොට අපි ගත්තොත් එහෙනම් මාරයා හඳුන්වන්නේ මාර දිව්‍ය පුත්‍රයා කියලානේ. එහෙමයි. නේද? මාර දිව්‍ය පුත්‍රයා. මාර සේනාව කියලා තමයි හඳුන්වන්නේ. එහෙමයි. මාර සමූහය ගත්තාම. එතකොට එහෙම සැලකුවොත් එහෙම මේ දේශනාව තුළ ස්වාමීන් වහන්සේලා මාරයාය කියලා ඒ විදිහට ආත්මයක් විදිහට අපි ගත්තොත් එහෙම ආත්ම සංඥාවෙන් දැක්කොත් එහෙම මාරයා පරාජය කිරීමට කොහොමවත් පුළුවන් කමක් නැහැ. එහෙමයි. නේද? ඒ නිසා බුදුරජාණන් දේශනා කළේ මෙතෙන්දී මාරයා කියලා කියන මාරයා ඒ විදිහට පැමිණියේ මාරයාගේ වේසින් උනත් මාරයාට පුළුවන්කම තියෙනවනේ සහන් එක එක වේස වලින් පැමිණීම සඳහා.
නේද? ඒක් විදිහ ආත්මභාවයන් එහෙම නැත්නම් ස්වરૂපයන් එයා මායයට මවා ගන්න පුළුවන්. එතකොට ඇත්තටම එහෙම මවා ගන්න පුළුවන්කම තිබුණොත් එහෙම තියෙනවා නම් එතන ඒ විදිහට මේ අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහෙනේ. සතුටු වෙන්න පුළුවන් කමක් නැහෙනේ. නේද? දැන් කෙනෙකුට අපි ගත්තොත් එහෙම මේ මනුෂ්‍ය දැන් අපි හිතමු යම් කිසි විදිහකින් ඉදි ප්‍රාතිහාරයක් හරි පාලා නේද? ඉදි ප්‍රාතිහාරයක් පාලා හරි තමා වගේම ස්වરૂපයෙන් තව රූපමවා ගන්න පුළුවන් නම් නේද? තව සත්තුන්ගේ රූප මවා ගන්න පුළුවන් නම් එහෙම හැකියාවක් තියෙන එක හොඳයි. එහෙම හැකියාවක් තියෙන එක ගොඩාක් වටිනවා. ඒක උසස් මානසිකත්වයක ඊටාම වටිනා අවස්ථාවක්. නමුත් ඉතින්දී වුණත් පැහැදිලි වෙන අපිට මේ සංස්කාර ධර්මයන් තුල තිබෙන කලකිරීමක් නේද? ඒ කියන්නේ සංස්කාර ධර්මයන් පිළිබඳව කලකිරීමට ඒ විදිහට ඊටාම වැදගත් අවස්ථාවක් තමයි ඒ අවස්ථාවත්. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් කෙනෙක්ගේ රූපයක් වෙනස් කරගෙන කෙනෙක් රවටන්න පුළුවන් නම් නේද? කෙනෙක් රවටන්න පුළුවන් නම් ඒ රැවටෙනව නම් එතන ඒ විදිහට එතන තියෙනෙත් මේ සංස්කාර ධර්මයන් තුල මේ විදිහට ආත්මභාවයන් සකස් කරගන්න පුළුවන් කියලා කියන කාරණය පිළිබඳව කලකිරීමක් ඇති වෙනවනේ. එහෙමයි. නේද? ඒ කියන්නේ එහෙම කරලා එහෙම මවාගෙන දැන් මේ මායя මවන මේ රූප වලින් කෙනෙකුට හොඳක් වෙන්නේ නැහෙනේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මායයට පුළුවන් නම් ගුණකෝගේ වේසයෙන් එන්න මේ ඇත්තටම ස්වභාවයෙන්ම ඉපදලා ඉන්න මේ ගවයෝ ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද? නේද? එහෙම විශ්වාසයක් තියන්න පුළුවන් කමක් නැහැනේ. වෙනස් කරන්න පුළුවන් නම්. ඉතින් ඒ නිසා ආත්මභාවයන් වශයෙන් ගත්තහමත් කලකිරීමක් ඇති කරගන්න අවශ්‍යයි. අපි කියනවනේ දැන් මිනිස්සු වුණත් වෙනස් වෙනවා කියලා. එහෙමයි. නේද? එක ස්වરૂපයෙන් මවා ගන්නවා කියලා කියනවනේ අපි. නේද? දැන් මේ හොඳට හිටපු කෙනා හොඳට කතා බහ කරලා හිටපු කෙනා මූණේ ඉරියව් වෙනස් කරගෙන ශාරීරික ඉරියව් වෙනස් කරගෙන එහෙමයි. එතකොට අපි කියන්නේ දැන් මිනිස්යන්ටත් කියනවනේ මේ මායя ආවේශ වෙලා වගේ කියලා. එහෙමයි. නේද? එතකොට එහෙම අර මිනිස්සයා අනිත් සත්තු හඳුනා ගන්න පුළුවන් වුණාට මිනිස්සයා හඳුනා ගන්න බැහැ කියලා කියනවනේ. එහෙමයි. නේද? මිනිස්සයාම කියනවා මිනිස්සු හඳුනන්න බෑ කියලා. එතකොට එතෙන්දීම අපි ඇත්තටම මනුෂ්‍ය වර්ගයා කෙරෙහි සත්ව වර්ගයා කෙරෙහි මේ ආත්මභාවයන් කෙරෙහි කලකිරීමක් ඇති කරගන්න ඕනේ. එතකොට දැන් අපි හිතමු මොන දේ මායя විසින් හරි එහෙම නැත්නම් ඒ විදිහට යම්කිසි ඒ විදිහට මවන්න පුළුවන් කෙනෙක් මොන දේ මැව්වත් ඒ කියන්නේ වටිනා කියන දේවල් මවන්න පුළුවන් නේ. එහෙමයි. නේද? මිනිස්සු වුණත් දැන් මායයට පුළුවන් බොහොම ලස්සන මනුෂ්‍ය ශරීරයක් මවන්න. එහෙමයි. නේද? අපි දැන් ගත්තොත් එහෙම දැන් මේ ලෝකේ ඒ විදිහට අපි ගත්තොත් එහෙම පිරිමි පාර්ශවය ගත්තොත් එහෙම මේ හොඳම පිරිමියා කවුද කියලා ලෝකේ හොයනවා. එහෙමයි. නේද? එක රටවල් වල තරඟ තියෙනවා. එහෙමයි. නේද? ලෝකේම තරඟ තියෙනවා. නේද? ඒ විදිහට ඊළඟට කාන්තාව ගත්තේමකෝ මේ රූ රැජින කියලා තෝරනවා. එහෙමයි. නේද? ඒතර රටවල් ගත්තාම ලෝකේම ගත්තාම එහෙම තෝරනවා. එහෙම තෝරද්දී මාරයාට හෝ එහෙම නැත්නම් මේ විදිහට මෙවීමක් සිද්ධ කරන කෙනාට ඕනම රූපයක් මවන්න පුළුවන්. එහෙමයි. ඕනම රූපයක් මවන්න පුළුවන්. එතකොට මේ මවන රූපය සහ ස්වභාවික රූපය අතර තියෙන සම්බන්ධයත් එක්ක ගත්තාම අනේ මෙහෙම දෙයක් මවන්න පුළුවන් නේ කියලා නේද? මෙහෙම හිතන්න පුළුවන් නේ. ඉතින් එහෙම හිතනකොටම කලකිරීමක්
ඇති වෙනවනේ නේද? ඉතින් මේ කලකිරීම බුදුරජාණන් දේශනා කළේ ඒ කියන්නේ එහෙම කලකිරිලා හිතට දුකක් ඇති කරගන්න එක නෙවෙයි. දැන් බුද්ධ ශාසනය තුල කලකිරීම දුකෙන් කෙලවර වෙන එකක් නෙවෙයි. එහෙමයි. නේ? සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකද කලකිරීමෙන් වගේ ඉන්නේ නේද? කියලා අපි හැම වෙලාවෙම හිතන්නේ මේ කලකිරීමට ශාසනය උගන්වන්නේ නිබ්බිදාව කියලා. ඒතර නිබ්බිදාය විරාගාය නිරෝධාය කියලානේ බුදුරජාණන් දේශනා කළානේ. ඉස්සෙල්ලාම නිබ්බිදාව ඇති වෙනවා. ඒ කියන්නේ කලකිරීමක් ඇති වෙනවා. අපි කියන්නේ හොඳටම දැන් අපි කියමුකෝ සමහර අය දෙමාපියන් ගැන කලකිරිලා නේද? සමහර අය දරුවෝ ගැන කලකිරිලා, ඥාතීන් හිතවතුන් ගැන කලකිරිලා. ඊළඟට සමහර අය මේ දේශපාලඥයන් ගැන කලකිරිලා. ඉතින් මේ රටේ සමහර අය මේ රට ගැනම කලකිරිලා. එතකොට මව්බිම ගැන කල්පනාවක් නැහැ. අර උදන් අනානා හිටපු මව්බිම ගැන කල්පනාවක් නැහැ. තමන්ගේ දේ වෙන්නේ නැත්තම්. එහෙමයි. නේද? එතකොට කියනවා දරුවොත් එක්ක වෙන රටකට ගියා නම් හොඳයි කියලා. එහෙම කියනවනේ. එහෙම එතන ගියත් එහෙමයි. නේද? කලකිරෙන කෙනාට එතන ගියත් එහෙමයි. කියන්නේ හිත හදාගත්තේ නැති කෙනාට කොතන ගියත් ඒ කලකිරීම ඇති වෙනවා. ඉතින් ඒ අය ඇත්තටම මේ කලකිරෙන කෙනා, ඒ වැරදි විදිහට කලකිරෙන කෙනා දිව්‍ය ලෝකයට ගියත් එහෙමයි. නේද? දිව්‍ය ලෝකයේ තියෙන සබ සම්පත් දැකලත් ඒ කලකිරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පසුතැවීමක් ඒ කලකිරීම පසුතැවීමකින් කෙලවර වෙන ආකාරය නෙවෙයි බුදුරජාණන් දේශනා කළේ. බුදුරජාණන් දේශනා කළේ ඒ විදිහට ඒ කලකිරීම නිබ්බිදාව කියලා කියන එක නොඇලීම් තත්ත්වයට පත් කරගත්තට පස්සේ එතන නිරෝධාය සම්පූර්ණයෙන්ම සතුටු වෙන්නෙත් නැහැ, අසතුටු වෙන්නෙත් නැති නේද? සදාකාලිකම සතුටු වන ආකාරය එහෙම නැත්නම් මාර්ගඵල දක්වා දියුණු කරගන්න ආකාරය තමයි බුදුරජාණන්සේ නිවනින් නිවීම පිළිබඳව තමයි බුදුරජාණන්සේ දේශනා කළේ මේ සූත්‍ර දේශනාවන් වල පවාසහන්. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ ඊටාම වටිනා කාරණාවක් ඔබ වහන්සේ මේ සූත්‍ර දේශනාව ගැන විග්‍රහයේදී අපට අවසාන වශයෙන් පැහැදිලි කර දුන්නා. ඉතින් මේ සියල්ලටම මුල බවට පත් වෙලා තියෙන්නේ අර ඔබ වහන්සේත් කියන්න වගේ මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා වගේ මේ මායාගේ බලපෑම සමහර වෙලාවට විවිධ රූප විවිධ වේශයන් මවාගෙන අප ඉදිරියට පැමිණෙන මේ මායя තමයි අපේ මේ ධර්ම මාර්ගය ඇතැම් වෙලාවට වෙනස් කරන්නේ. අපේ මනස විකෘති කරන්නේ. ඉතින් එනිසා ඒ පිළිබඳව මනවින් අවබෝධයක් ලබා ගන්න මේ සූත්‍ර දේශනාව අද දවසේදී අපේ නායක ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. එය ඔබේ ජීවිතයට උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ පිවිතුරු ප්‍රාර්ථනාවත් සමගින් වැඩසටහන නිමාවට පත් කරන්නට පෙර ආතුව විශේෂ සිහිපත් කිරීම කිහිපයක් තිබෙනවා සිද්ධ කරන්න. සදහවතුනි, ඔබ දන්නවා බෞද්ධ නාලිකාව කියලා කියන්නේ මහා ධර්ම ශාසනික සේවාවක් සිද්ධ කරන මාධ්‍ය ආයතනයක් වගේම එදා බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන් මේ නාලිකාව ආරම්භ කළේ ඊටාම හරවත් දේවල් පමණක්ම අපේ ජනතාව වෙත තිලින කරලීමේ අභිප්‍රායෙන්. ඉතින් එය වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා එදා දවසේ. ඉතින් ඒ හැරවුම් ලක්ෂය මීට අවුරුදු 14කට පමණ පෙර ආතුව තමයි කුසල ධම්මනායක ස්වාමින් වහන්සේගේ චිත්තසංතානයේ සංකල්පයක් විදිහට බිහි වෙලා ක්‍රියාත්මක වන්නට යෙදුනේ. ඉතින් අපේ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ 14 වන සංවත්සරය මේ එළඹෙන 30 වනදාට යෙදී තිබෙනවා. ඉතින් ඊට සමගාමීව කුසල ධම්මනායක හාමුදුරුවෝ කවදත් මේ මහා ශාසනික සේවාව දියත් කරනවා වගේම එක් පැත්තකින් මහා සමාජීය මෙහෙවරයක් දියත් කරපු උදාරතර සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක්. ඉතින් ඒ නායක ස්වාමින් වහන්සේගේ ගුරුහරුකම් මැද හැදී වැඩුණු වර්තමාන ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ බෞද්ධ නාලිකාවේ නියමුවාණන් වහන්සේ වන පරම පූජනීය අපේ බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඒ වෙනුවෙන් විශේෂ කටයුත්තකට මුල පුරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි සදහවතුනි, ඔබ දන්නවා මේ දිනවල
දැයේ දුවා දරුවන්ට සිප් සතර හදාරන්නට වෙලා තියෙන්නේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට අනුව. ඔබ අප කොයි කවුරුත් දන්නේ ඔන්ලයින් ක්‍රමයට අනුව. ඉතින් සමහර වෙලාවට මේ නගරයේ ඉන්න දුවා දරුවන්ට වගේ නෙමෙයි ඈත ගම් දනව්වල ඉන්න පුංචි දරු පැටවුන්ට ඒ අධ්‍යාපනය ලබන්න හරියාකාරයේ උපකරණයක් ස්මාර්ට් දුරකථනයක් වේවා ටැබ් යන්ත්‍රයක් වේවා එහෙම නැත්නම් ඒ දෙකම තිබුණත් හොඳ සම්බන්ධතාවයක් ඕනට නැති අවස්ථා අපි ඕනෑ තරම් දැක තිබෙනවා. ඉතින් අපේ බෞද්ධ නාලිකාවේ 14 වන සංවත්සරයත් ඒ වගේම එළඹෙන ජූලි මාසේ 10 වෙනිදා අපේ නායක ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයත් අපි ඒකාබද්ධ කරගෙන මේ පුණ්‍යවන්ත ව්‍යාපෘතිය දියත් කරන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. ටැබ් යන්ත්‍ර 400ක් අපි පරිත්‍යාග කරන්නට බලාපොරොත්තු වෙනවා සම්බන්ධතාවයේද සමග. ඉතින් ඒ වෙනුවෙන් ඔබට පුළුවන් හැකි ආකාරයෙන් දායකත්වය ලබා දෙන්න. දැයේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ඒ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට ඔවුන්ව අනුගත කරන්න මේ උතුම් වෑයමට ඔබේ දායකත්වය අතහිත ලබා දෙන්නට කියලා අපි මේ මොහොතේදී මතක් කරනවා. ඉතින් මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න කාර්යාලීය වේලාවන්හිදී අපේ දුරකථන අමතන්න ඔබට පුළුවන්. දුරකථන අංක 0117 215යි 288 0117යි 215යි 288 0114යි 374යි 690 0114යි 374යි 690 ඒ වගේම 0713යි 592යි 089 0713යි 592යි 089 කියන දුරකථන අංක ඇමතීමෙන් මේ පිළිබඳව ඔබට විස්තර දැනගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ජූලි මාසේ 10 වෙනිදා තමයි මේ වෑයම අප දියත් කරන්නේ ක්‍රියාත්මක කරන්නේ. දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ඒ දුෂ්කරම දරුවන් හොයලා අපි දරුවෝ 400කට ඒ ටැබ් යන්ත්‍ර සම්බන්ධතාවයේද සමග පරිත්‍යාග කරන්නට බලාපොරොත්තු වෙනවා. නොයසේනම් වෙන්නේ ඉදිරි කාලේ ඔන්ලයින් අධ්‍යාපනය හදාරන දරුවෝ අනාගතයේ ජයගනීවි. මේ වගේ දුෂ්කරව ජීවත් වෙන දරුවෝ ඒ විදිහටම Tamanගේ ජීවිතය ගමටම වෙලා ගත කරන්නට සිද්ධ වේවි. ඉස්සර ගමේ දරුවන්ට අධ්‍යාපනය ලැබලා පන්තියේ 1 2 3 4 වෙන්න මහා උනන්දුවක් තිබුණා. නමුත් ඒ දරුවන්ට අද ඒ අවස්ථාව නැහැ. මොකද ඔන්ලයින් අධ්‍යාපනය හදාරන දරුවන්ට තමයි අවසානයේදී ඒ පන්තියේම ස්ථානය ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ඊටාම සංවේදී ජනක පුවත් රසක් අපිට දෛනිකව අහන්න දකින්න ලැබෙන නිසා තමයි මේ පුණ්‍යවන්ත ව්‍යාපෘතියට අපි අත තිබ්බේ. ඔබට පුළුවන්කම තිබෙනවා බෞද්ධ නාලිකාව සමග අත්වැල් බැඳගෙන දැයේ දරුවන්ට මේ පරිත්‍යාගය සිද්ධ කළා ඔවුන්ගේ අනාගතය අධ්‍යාපනයෙන් සුරක්ෂිත කරන්න ඔබේ දායකත්වය හැකි ආකාරයෙන් ලබා දෙන්න. ඉතින් ඒ වගේම තමයි අපි රටට ඕනෑම ව්‍යසනකාරී අවස්ථාවක් සිද්ධ වෙද්දී ඒ වෙනුවෙන් අපේ ජනතාවට සහනයක් සරණක් වෙන්න ඉදිරිපත් වෙනවා. පසුගිය කාල සීමාවන් වල ගම් වතුර තත්වයක් වේවා නියං කාලයක් වේවා මේ රටේ ඕනෑම අවස්ථාවක අපේ නාලිකාව මූලිකත්වයේ අරගෙන ඒ ජනතාවට සහනයක් සරණක් වෙන්න මූලිකත්වයේ ගත්තා කියලා ඔබට මතක ඇති. COVID-19 පළවෙනි රැල්ල ආපු අවස්ථාවේ පූජනීය බොරලන්දිය වජිරඥාන නායක ස්වාමින් වහන්සේ සම්බෝධි විහාරස්ථානයේ අපේ තරුණ බෞද්ධ සංගමයේ පිරිස ඒකාබද්ධ කරගෙන ඒ වගේම අපිට හිත ඇති දායක කාර්යකාදී ඒකරාශී කරගෙන ඔබට මතකයි PCR ඇඳුම් එහෙම නැත්නම් සුරක්ෂිත ඇඳුම් කට්ටල නිර්මාණය කළා. ඒ වගේම මුඛ ආවරණ නිර්මාණය කළා ලක්ෂ ගණනින්. ඒවා පරිත්‍යාග කළා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී COVID-19 රෝගීන් පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට සහනයක් වෙන්න ඒ ජල වාෂ්ප ආග්‍රහණය කරන යන්ත්‍ර පරිත්‍යාග සිද්ධ කළා පසුගිය වෙසක් පුර 15ක පෝය දවසේ. ඉතින් එහි දෙවන අදියරත් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් දායකත්වයේ ලබා දුන්නු පිරිස අතරේ තවත් පිරිසක් ඉන්නවා අපිට නම් ගම් සිහිපත් කරන්නට අවසාන වශයෙන් හොරණ පදිංචි පද්මා විජේතුංග මහත්මිය විසින් රණසිරිද සිල්වා ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කිරීම ආරමුණින් මේ වෝටර් හීටර්ස් වලට එහෙම නැත්නම් ජල උෂ්ණත්ව යන්ත්‍රවලට මේ වාෂ්ප ආග්‍රහණය කරන යන්ත්‍රවලට දායකත්වය ලබා දීලා තියෙනවා. අකාලයේ මියගිය පුතුණුවන් වන සිදත් විලාජ් පෙරේරා සහ
ධම්මික සුදීශ්වර ආර්යරත්න දෙදෙනාට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් එම පවුලේ පිරිස දායකත්වය ලබා දීලා තියෙනවා. බෝපිටිය පදිංචි MD ශම්‍යා රංජනී මහත්මිය විසින් මියගිය පියාණන් වන MD විමලදාස මහතාට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් මේ සඳහා දායකත්වය ලබා දීලා තියෙනවා. ගල්කිස්සේ පදිංචි සිරිවර්ධන මහත්මිය විසින් දායකත්වය ලබා දී තිබෙනවා. චාන්දිනී අතපතු මහත්මිය විසින් මිය පරලෝකීය සුසිල් මහතාට පින් අනුමෝදන් කිරීමේ අරමුණිනුත් ඒ වගේම තිලකා වික්‍රමසිංහ මහත්මිය විසිනුත් හෝමාගම පදිංචි අයිරාංගනී විජේසේකර මහත්මිය විසිනුත් මේ වෝටර් හීටර්ස් වලට දායකත්වය ලබා දී තිබෙනවා. ඉතින් මේ සියලු දෙනාටද අපේ ගිනුම් මංකවලට මුදල් බැර කරලා දායක වෙන සියලුම දායකකාරක ආදියටද පොදුවේ පින්පෙත් අනුමෝදන් කරමින් වැඩසටහන නිමාවට පත් කරන්නට නායක ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. ඔව් සහන් අපි ඊටාම වටිනා පින්කමක් තමයි සිද්ධ කරන්න කල්පනා කරලා තිබෙන්නේ. විශේෂයෙන්ම අපේ දැයේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක කරන ජීවිත ආලෝකමත් කරගන්නට ඒ අයට විවිධ අවස්ථාව සලසා දෙන්නට. ඒ වගේම තමයි මේත් එක්කම අපි සිහිපත් කරන්නට ඕනේ ස්වාමින්වහන්සේලාගේ ඒ කියන්නේ අධ්‍යාපනය ලබන ස්වාමින්වහන්සේලාගේ පිරිවෙන් අධ්‍යාපන ලබන ස්වාමින්වහන්සේලාගේ අධ්‍යාපන ඒ විදිහට ඒ පහසුකනුත් ඇත්තට මේ කාල වකවානු වෙනකොට යම් තාක් දුරට අඩාල වෙලා තියෙනවා. ඉතින් ස්වාමින්වහන්සේලාටත් ඒ පිරිවෙන් ආයතන වලටත් ඒ ස්වාමින්වහන්සේලාටත් අපි මුලින්ම මේ ටැබ් යන්ත්‍ර පරිත්‍යාග කිරීමක් සිද්ධ කරන්න අපි කල්පනා කරලා තියෙනවා. ඉතින් ඒ අතරේ තමයි ඇත්තටම දරුවන් ගත්තාම ඉතා ඈත දුර බැහැර ඉන්න ඒ විදිහට අඩු ආදායම්ලාභී බොහොම දුෂ්කරව ගත කරන අම්මලාට තාත්තලාට දරුවන්ට මේ පහසුව ලබා දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් මේ පිළිබඳව කල්පනා කරලා ඇත්තටම මේ විදිහට කනස්සල්ලක් ඇති කරගන්න එක නෙවෙයි දුකටපත් වීම නෙවෙයි සිද්ධ කරන්න තිබෙන්නේ කොහොම හරි ඇත්තටම තමන්ගේ දරුවන් පින් කරලා තියෙනවා නම් නේද? තමන්ගේ දරුවන් පින් කරලා තියෙනවා නම් ඒ අවස්ථාව තමන්ට මග හැරෙන්නේ නැහැ කොහොම වුණත්. ඒ නිසා විශේෂයෙන්ම යමක් කමක් තියන අය ඇති හැකියාවක් තියන අය ඒ නැති බැරි අයට උපකාර කරන එක තමයි ඇත්තටම බෞද්ධයන් හැටියට අපේ ඒ විදිහට දර්ශනය. ඒ නිසා මේ පිළිබඳව කල්පනා කරලා බෞද්ධ නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන ඒ වගේම සුවහසක් අපේ සදහැවතුන්ට අපි සිහිපත් කරන්නේ ඉතින් විශේෂයෙන්ම මේ අපහසුතාවයෙන් යුක්ත ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරන්නට අපිට හැකි ආකාරයෙන් මේ ආකාරයෙන් උපකාර කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කල්පනා කරලා තිබෙන එහෙම නැත්නම් මේ සංවිධානය කළ තිබෙන පින්කමටත් පුළුවන් ආකාරයකින් දායක වෙලා පින් රැස් කර ගන්නටත් පින්නතුන්ට ආරාධනා කරනවා. ඉතින් විශේෂයෙන්ම දරුවන් මුලින්ම ඇත්තටම අධ්‍යාපනය ලබා ගන්න කාලවකවානුව තුළ විශේෂයෙන්ම ඒ විෂය කරුණු ඉගෙන ගන්නවා වගේම මේ අන්තර්ජාලය ඔස්සේ එහෙම නැත්නම් මේ අපි ගත්තොත් එහෙම පාසලේ උගන්වන වෙනත් විෂය කරුණු වගේම බුදු ධර්මයේ පාඩම ඉගෙන ගන්නෙත් අන්තර්ජාලය ඔස්සේ නේද? ඒ නිසා ඒ අවස්ථාවත් සැලසෙන්නේ ඒ දරුවන්ට මේ අන්තර්ජාල පහසුකම් සහිත ටැබ් යන්ත්‍ර එහෙම නැත්නම් මේ උපකරණ ඇත්තටම තිබෙනවා නම් ඉතින් ඒ කාරණයක් සිහිපත් කරන ගමන් විශේෂයෙන්ම මේ පින්කමටත් පින්නතුන්ට දායක වෙනට ආරාධනා කරන ගමන් අපි ආරම්භ කරපු ඉතා සුවිශේෂී පින්කමක් තමයි දීඝවාපී මහා සෑරදන් වහන්සේ ප්‍රතිනිර්මාණය කිරීම. ඉතින් මේ කොවිඩ් වසංගත තත්ත්වයේ කොහොම තිබුණත් විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් ඇතුළු කොට ඇති ත්‍රිවිධ හමුදාවේ කටයුතු කරන හැම දිනාම බොහොම ඕනෑකමින් මේ වෙනකොට විශේෂයෙන් ශ්‍රීවිල් ආරක්ෂක බලකාය ඒ දරුවෝ බොහොම වෙහෙස මහන්සියලා මේ දිනවල ඒ විදිහට gadol කැපීම ඒ වගේම සෑ ඒ විදිහට සෑ gadol බැඳීම ආදී වශයෙන් මේ සියලු කටයුතු වල නිරත වෙලා ඉන්නවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ කැණීම් කටයුතු සිදු කරමින් විශාල
කටයුතු වල නිරත වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ දීඝවාපී සෑරදානන් වහන්සේ ප්‍රතිනිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය දායකත්වය මේ වෙනකොට ඇත්තටම අපේ සදහැවතුන් පුළුවන් ආකාරයෙන් දායක වන බව අපිට නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේ සීල ආකාරයෙන් රැස් කරගන්න සීල පිං අපි ප්‍රථමයෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පිං අනුමෝදන් වෙලා සැපයටපත් වේවා. සම්මා සම්බුද්ධ ශාසනයත් මේ උතුම් වූ ලංකා ධර්ණී තලයත් පිනුතුන්ලාවත් ආරක්ෂා කරගනිත්වා. කොයිත් වසංගත තත්වයේ දුරු කිරීම සඳහා ඒ විදිහට දෙවියන්ට යම් කිසි දෙයක් සිද්ධ කරන්නට තිබේ නම් දෙවියන් විසින් ඒ සීල ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධි වලට පැමිණිලා උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසේවා කියලා සාදු කියලා දෙවියන්ටත් අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම විශේෂයෙන්ම බෞද්ධ නාලිකාව ආරම්භ කරන්නට යෙදුණු අපේ පූජනීය දන්නාගම කුසල ධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේ මුළු ලෝකයේටම මහා කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් හැටියට ඒ විදිහට ඊටා වටිනා අමිල නිමල ශාසනික සේවාවක් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා අපේ නායක ස්වාමීන් වහන්සේත් මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. නායක ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පන්නින් යුක්ත දීර්ඝා සම්පන්නින් යුක්ත ජීවිත පෙළක් ලබාගෙන පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන පැතුලෝතුරා බුදුබව පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා අපි අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මියගිය හැම දිනම මේ පින් අනුමෝදන් වේවා. උතුම් වූ නිර්වාණ ශාන්තියෙන් සැනසීම උදා කරගනිත්වා. උතුම් මහා සංඝරත්නයටත් පින්වත් ඔබ හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තියන්ගේ ආනුභාව බලයෙන් කුසල ශක්තියන්ගේ ආනුභාව බලයෙන් හැම දිනාටම සසර ගමන නිමා කරගෙන උතුම් වූ පරිනිර්වාණයටපත් වෙන්නටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබා ගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි එසේනම් අවසරයි අදට අපට මේ කතන්සු ලබතේ පඤ්ඤාන් සජීව වැඩසටහන සමගින යන්නට. මේ වැඩසටහනට පමණක් නොවේ වර්තමානයේදී බෞද්ධ නාලිකාවට ශ්‍රී සම්බුද්ධි විහාරස්ථානයේට නායකත්වය ලබා දෙමින් යහපතෙහිම පිණිස මේ තමන් වහන්සේගේ උදාරතර ජීවිතය ගත කරන එහෙම නැත්නම් ඒ වෙනුවෙන්ම කැප කරන ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේහි සභාපති ධූරීන අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේටද මේ අපමණ කුසල් බලයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ ඒ සම්පූර්ණ පරිපූර්ණ නිවීම පිණිසම මෙපින්දම් එක ලෙසකින්ම හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. එසේනම් සදහවතුනි නිදුක් බව නිරෝගී බව සුවපත් බව පිරුණු අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා ඔබ සැමට උතුම් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා. සාදු සාදු සාදු. කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද